අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපේ නිවාසික වැඩමුළු භාවනා වැඩමුළුවේ අපි දවසේ ධර්ම දේශනා වාරය ඒ වගේ මේක මේ වැඩමුළුව පැත්තෙන් බannකොට අවසාන ධර්ම දේශනාව. ඉතින් අපි ශීලමු දෙනාය සඳහා tempත් වෙමු. tempත් වෙලා සාදුකාරයක් පාත්තුමු. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ මහග්ගතං වා චිත්තං මහග්ගතං චිත්තං තිපජානාති අමහග්ගතං වා චිත්තං අමහග්ගතං චිත්තං තිපජානාති තී. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ පාතිමොක්ෂ සූත්‍රය සම්බන්ධ කරගෙන ඉදිරියට දේශනාවලිය පවත්වාගෙන යනකොට ඒ සාරුවච්චන් වහන්සේ විසින් සඳහන් කරපු සතර සතිපට්ඨානී මේ චිත්තානුපස්සනාව කියන අනුමාත්‍රකාවේ තවත් ඉදිරි පියවරක් අපි තිබ්බේ. ඒකෙදී සතර සතිපට්ඨානයේ අහලා පුරුදු ඇත්ත දන්නවා ඒක සතිය පිහිටුවා ගැනීමේ අධීර හතරක් ක්‍රම හතරක් පියවර හතරක් එකිනෙකට ධර්ම પરම්පරාවක් විදිහට පෙළගස්සනකොට ඒක මේ කායානුපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා කියලා සඳහන් කරන්නේ. නැත්නම් කායानुපස්සනා සතිපට්ඨානේ වේදනානුපස්සනා සතිපට්ඨානේ චිත්තානුපස්සනා සතිපට්ඨානේ සහ ධම්මානුපස්සනා කියලා. ඉතින් කායानुපස්සනා කියන්නේ අපි මේ කය සම්බන්ධ කරගෙන නැත්නම් රූප ධාතු සම්බන්ධ කරගෙන නැත්නම් මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතර මහා ධාතු සම්බන්ධ කරගන්න භාවනාවලට රූප කර්මස්ථාන සම්බන්ධ කරන භාවනාවට රූපස්කන්ධ භාවනා නැත්නම් කාය භාවනා කියලා කියනවා. ඒකට කායගත සතිය කියලාත් කියනවා. කාය අනුෝගිය සිහිය. ඉතින් ඒක මේ සතිය හඳුනා ගන්න සතිය තහවුරු කරගන්න ආරම්භක පාඩම. ඒක මේ අල්ලන්න පුළුවන්, මනින්න පුළුවන් ගොරෝසු දෙයක් අරමුණු කිරීමක් කරන්න. ඉතින් අරමුණු කරන වෙලාවට එතන ප්‍රවිෂ්ටයක් තියෙනවා. ඒ සතියට සමතපත්ති වර්ධනය කරන්න හෝ විපස්සනා පැත්තට වර්ධනය කරන්න. ඒක නිසා කායानुපස්සනා කොටසේදී පවත්තන සතිය නැත්නම් කායගත සතිය එහෙම නැත්නම් කාය අනුෝගිය සීය කාගියා සී කියලා අපි සිංහලේ භාෂාවෙන් කියනවා. ඒකෙන් සමත විපස්සනා දෙකටම විවෘත වීමක් තියෙනවා. හරියට දෙමන් සංදියක් වගේ. මේ පාර ගිහිල්ලා වැටෙන දෙමන් සංදියකට. ඉතින් ඊට පස්සේ කය මුල් කරගත්ත අරගෙන ගත්ත සතිය වේදනානුපස්සට හැරෙනකොට ඒ කියන්නේ සතිපට්ඨානය විපස්සනා පැත්තට හැරෙනවා. ප්‍රඥා භාවනාවට හැරෙනවා. එහෙම නැත්නම් ආනාපාන සතිය වගේ එකක් අරගෙන ආනාපාන සතියෙන් රූප ධානය 1 2 3 4ට යන්න පුළුවන්. කොහොම කරත් ඒ කායानुපස්සනාවේ නිම කෙලවර පස්සම්බයං කාය සංඛාරං අසසිසාමීති සික්ඛති කියලා තමන්ගේ හුස්ම රැල්ල ආශ්වාස ප්‍රශ්වාසයේ සංසිඳුවමින් ආශ්වාස මුලුල්ල ආශ්වාස කය සංසිඳුවමින් කරන භාවනාව තමයි ඒකෙදි දක්වන්නේ. ඉතින් ඒ සංසිඳ වෙනකොට වැටෙන පාරවල් වල එකක් තමයි ධානයකට වැටෙන්න පුළුවන්. ධානයක අවස්ථාවල් තමයි ඒ අරමුණට ගොඩ වෙන්න සතිය පිහිටවන්න උදව් කරපු අරමුණ නැත්නම් ආනාපාන හුස්ම ඒකට කියන වායෝ පොට්ටබ්බ ධාතුව කියලා එන්නේ සිවුම් වෙනවා. සිවුම් වෙනකොට ඇත්තටම කියනවා නම් පළවෙනි ධ්‍යානෙ ඉඳලා හතරවෙනි ධ්‍යානෙ දක්වා ගමනක් තියෙනවා, ගැඹුරක් තියෙනවා. රූප ධ්‍යාන හරහා. එතකොට ඒක අදහස් කරන්නේ කියන සමත භාවනා. ඒක තමයි සූත්‍ර පිටකේ ගොඩක් තැන්වල තියෙන්නේ. සූත්‍ර පිටකේ ගත්තොත් ගණන්ගසෙන් ගිය 15000ක් විතර මේ වගේ සූත්‍ර තියෙනවා. ගොඩක් ඒ වගේ තියෙන ඒ වගේ ධ්‍යාන පැත්තට යන කතා. නමුත් සමහර සූත්‍ර තියෙනවා එහෙම ධ්‍යාන වශයෙන් දියුණු කරන්නේ නැතුව ආනාපාන සතිය වඩලා නැත්නම් ආනාපානේ මුල් කරගෙන සතිය වඩලා විපස්සනාට දාන්න. ඒක ප්‍රඥා භාවනා කියලා කියනවා. ඔය සතිපට්ඨාන දෙවන කොටසට යනකොට වේදනානුපස්සනා, පීති පරිසංවේදී, සුඛ පරිසංවේදී,
පස්සම්බයං චිත්ත සංකාරං චිත්ත සංකාර පරිසංවේදී පස්සම්බයං චිත්ත සංකාරං කියලා. ඊට පස්සේ කාය සංස්කාර කායानुපසනාව හරහා පළවෙනි චතුස්කය හරහා තන්තිඳව ගත්තට පස්සේ චිත්ත සංස්කාර තමයි මුලිච්ච වෙන්නේ අපිට. ඒ මුලිච්ච වීම කෙලස් පැත්තෙන් බලනකොට පරිඋත්ථාන කෙලස්. එතකොට අපි අතින් සත්තු මරණ හොරකම් කරන කාමීත්‍යාචාරය වගේ දේවල් වලින් ගොඩක් ඈත් වෙලා අපි ඉන්නේ. එතකොට අපි සතියකට සමවැදිලා සතියකට බැදිලා ඉන්නේ. එතකොට කයෙන් ඒ වගේ දරුණු වැඩ කරන්න බෑ. කිරනකොට සතිය වඩන්න බෑ. ඒ වගේම වචනෙමුත් සංසිඳිලා තියෙන්නේ බොරු වචන, කේලම්, හිස් වචන, පරස වචන නැහැ. නමුත් ඒ වගේ හේවන ඇල්ල තියෙනවා. නැත්නම් ඒ වගේ සංඥාව තියෙනවා. කාම සංඥාව තියෙනවා. ඉතින් ඒ හොල්මනට තමයි හේවනලට තමයි නීවරණ කියලා කියන්නේ. ඉතින් මේ නීවරණ සහ ඊටත් යට මට්ටමේ තියෙන නීවරණ වලට කියන්නේ අපි පරිඋත්ථාන කෙලස් කියලා. ඊටත් යටින් තියෙන අනුසය කෙලස්. ඉතින් අර මුලින්ම තියෙන විතික්‍රමණ කෙලස්. එහෙම නැත්නම් සමාජ නීති උල්ලංඝනය කරන මට්ටමේ ඡණ්ඩපරස කෙලස් ටික නතර කරගන්නවා අපි සීලෙන්. ඒක සම්පූර්ණ කරගත්තට පස්සේ හිතේ පැන නගින නීවරණ ධර්මත් එක්ක රණ්ඩුව තමයි මේ භාවනා කරනවා කියලා කරන්නේ. ඒ නිසා මේ භාවනා කරන හැම කෙනාම ඔය චිත්ත භාවනා කියන කෑල්ලට වැටෙන්නේ සතුන් මරන්න හොරකම් කරන්න ඕනේ නැහැ කියලා ඒගොල්ලන්ට තේරෙනවා. නමුත් කලින් සතුන් මරපේව ගැන, කලින් හොරකම් කරපේව ගැන, කලින් කාමීත්‍යාචාරය කරපේව ගැන, නැත්නම් කතා කරපු හිස් වචන පරිස වචන ගැන හිතට හොල්මන් එන්න පටන් ගන්නවා. නැත්නම් ඒව පිළිබඳ තියෙන ආසාව. ඉතින් ඒ ටිකත් එක්ක හැම කෙනාම භවනා ජීවිතය කියලා කියන්නේ ඒකත් එක්ක රණ්ඩුවක්. ඒ කාටවත් පිටින් බැලුවට පේන්නේ නැහැ. මෙයාගේ හිත දැන් තියෙන්නේ කාමච්ඡන්දෙද, ව්‍යාපාදෙද, තීන මිද්දේද තිබ්බොත් නම් ටිකක් වැක්කරන ගතිය පේනවා. උද්ධච්ච කුක්කුච්චේද විචිකිච්ඡාද පේන්නේ නැහැ. නමුත් එයා දන්නවා භාවනා කරන කෙනෙක් නම් සුතමේ ඥානෙ තියෙනවා නම් දැන් මගේ හිත පිට ගිහිලා තියෙන්නේ ආසාවක් ඉෂ්ට කරන පැත්තේ. එහෙම නැත්නම් මගේ හිත පිට ගිහිලා තියෙන්නේ මොකක් හරි දෙයකට තියෙන නුරුස්නා ගතිය පැත්තේ. ඒ දෙකේදීම හිත හරි අවදි. යම් වෙලාවට මේ ආසාව සහ නුරුස්නා ගති පොඩ්ඩක් අඩු වුණොත් මෝහේ මතුවෙනවා. ඒක නින්දට වැටෙනවා. භවනා හරියාගෙන යනකොට අර මුල් කෙලෙස් ටික නැති වෙනකොට මෝහේ තමයි නැගලා ඉන්නේ. ඒ මෝහේ තමයි අපිට කම්මැලිකම, නීරසකම, එපා වෙනවා, ඉරියව් වෙනස් කරන්න හිතෙනවා. විවිධ පැති වලින් එනවා. මං කියන්නේ මේ නිින්ද ඔක්කොම නීවරණයක් තියෙන හැම ඒ නිදිමත ගතියක්ම කෙලෙස් සහිත නෑ. සමහර වර රාග ద్వේෂ නැති වෙච්ච නිසා හිතේ ඇති වෙන මිද්ද ගතියක් එනවා. හිත නිකන් අයිස් පෙට්ටිය දාපු බටර් කෑල්ලක් වගේ මෙලෙක් නැති වෙනවා. ඉතින් ඒක කමඨාන් සුද්ධ කිරීමේ විතර අපිට දැනගන්න පුළුවන් වෙන්නේ, සුද්ධ කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අන්නේ විදියට ගියාට පස්සේ අපි කොයි වෙලාවක හරි පුළුවන් වුණොත් ඒ මේවා නීවරණ ධර්ම කියලා නීවරණ වශයෙන් මූණ දීලා කටයුතු කරන්න අපි ඒකට විපස්සනා භාවනාවක් කියනවා. ඒක චිත්තානුපස්සනා කොට තියෙන්නේ සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති. විතරාගං වා චිත්තං විතරාගං චිත්තන්ති පජානාති. මම භාවනා කරනකොට මගේ ආනාපානෙ තිබියදී මොකද්ද ආසාරමනකට හිත ගියා. අබිනත හිත කියලාත් කියනවා. එහෙම නැත්නම් අපනත හිතකට යනවා. නදකින් කියන පැත්තට හිත යනවා. ඉතින් මේ දෙකට ගියාම ඒක සමහරු කැමැති දේවල් වලට හිත යනකොට කැමැති. කැමැති දෙයකට ගියාත් හිත ගියා තමයි. අකමැති දෙයකට හිත ගියාත් හිත ගියා තමයි. මේ දෙකේ කැමැත්තට දැනන්නේ අකමැත්තට දැනන්නේ කියන එක වෙන් කරලා හඳුනා ගන්න පුළුවන් ඉන්නේ කමඨාන සුද්ධ වෙච්ච කෙනාට විතරයි. ඉතින් ඒක වාර්තා කරන්න පුළුවන් වෙන්නේත් හොඳට භාවනා කමඨාන සුද්ධ කරලා වාර්තා ලියන්න දන්න කෙනාට තමයි. ඒකේ වාර්තා හරියට ලියා ගන්න බැරි වෙන්න හේතුව අපි මේ එකට කැමති එකට අකමැති. ඒ කැමැති අකමැති නිසා අපි ඇති දේ ඇති හැටියට ලියෙන්නේ නැහැ. මේකේ රාශිගතයි පුද්ගලිකයි කියා කතා නොකර නිකන් ඉන්නවා. ඉතින් ඒක සාමාන්‍යයෙන් අනුකම්පා කටයුත්තක්. භාවනා කරන එකනට මේ රාගය ආපුවාම ඒක රාගය ආවයි කියලා කියන එක ඒක හොඳ නෑ වගේ හිතෙනවා. ද්වේෂයක් ආවම ද්වේෂය ආවයි කියලා කියන එක හොඳ නෑයි කියලා හිතනවා. ඉතින් හොඳ නෑ කිව්වට හරියන්නේ. ඒකට මූණ දෙන්න ආයුධ උපකරණ ටික කියලා දෙන්න ඒක තියෙන කෙනා දැනගන්න ඕනේ මට වැඩියෙන් කලබල කරන්නේ රාගෙද මට වැඩියෙන් කලබල කරන්නේ ද්වේෂෙද කියලා. ඔය ලියන කමඨාන් වාර්තාවේ ඒ කෙනා නොකියුවත් හොඳට 100න් අහගෙන ඉන්නකොට තේරෙනවා.
එතකොට තමයි යම් විදියකට මේ කෙනාට කමඨාන් සුද්ධ වෙලා හෝ ස්වයම්බූ ඥානකින් හෝ රාගය ද්වේෂය දෙකට යන්න දෙන්නේ නැතුව යම් ප්‍රමාණයට හිත උඟා කැතට යන්න නැතුව පටු කරගත්තොත් මොහේනවා. ආසන එපා වෙනවා, ඉරියව් එපා වෙනවා, නිදිමතයි කම්මැලි අරමුණු එපා වෙනවා. එතකොට නිදට වැටෙනවා. ඒක හරිතකට වැඩි ටිකක් අමාරුයි. මට මේ භාවනාවට වෙලා තියෙන්නේ මට ඉඳගෙන ඉන්න බැරිකම. මට මේ අරමුණක ඉන්න බෑ කම්මැලි. නීරසයි ඒකාකාරී. ඉතින් ඒක ගුරුවරයා හරියට දැනගෙන එයාට විවිධ ක්‍රම කියලා දීලා අද දවල් අපි මතක් කරගත්තා. මෙනෙහි කිරීමේ ක්‍රමය නැත්නම් සක්මන පරියන්කේ මාරු කිරීම කරන හැටි මේ වගේ දේවල් වලින් මේක කරගත්තොත් එයාට මූලික කෙලෙස් තුන නැත්නම් කෙලෙස් මුල් තුන පිළිබඳව අන්තවලට යන්න දෙන්න නැතුව රැක ගන්න පුළුවන්. යන්නේ නැති කමක් නැහැ යනවා. හැබැයි උග්‍ර අන්තවලට යන්නේ නැහැ. ඉතින් මේක ලොකු ජයග්‍රහණයක්. කෙනෙකුගේ පෞරුෂත්වයේ පිළිබඳව කෙනෙකුගේ ආධ්‍යාත්මික සහ කායික සෞඛ්‍ය ගැන. ඒ කිසිම කෙනෙක් මේ ලෝක සෞඛ්‍ය සංවිධානයවත් ඕක කරන්නේ නැහැ. ලංකාවේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කවදාකවත්ම ඌව දන්නේ නැහැ. ඒගොල්ලෝ දන්නේ කොරෝනා හැදුනා නම් මෙන්න මේ වැක්සින් එක දීපන් මෙන්න මේක කරපන් කියලා. මු සරුවචනතර අපි කියන්නේ 7-8 වන බව දුකට වේදානන්. රටේ වෙද්දු නෙවෙයි. සයිකියාට්‍රික් ડોක්ටර්ස්ලා නෙවෙයි. බව දුකට වේදානන්. උන්වහන්සේ මේක කියලා දෙනවා. ඉතින් අපි ඒක ගත්තේ නැතුවට කරන්න දෙයක් නැහැ. බේත තියෙනවා අපේ. අඩු ගානේ පොතේ තියෙනවා. නමුත් මේ පසුගිය අවුරුදු 20 30 ඇතුළත ඒක ඊට වැඩි ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. හොයලා තියෙනවා. ඇමරිකාවේ වෙනම රිසර්ච් කරනවා. ලංකාවෙත් අපි භාවනා කරනකොට ඒ EEG මැෂින් එක දාලා හරි බ්‍රේන් වේව් ස්ටාර්ටර් එක දාලා හරි බලනවා මෙයාගේ හිත හැතිරලා තියෙන කොහොමද කියලා. ඒක සමහරව හරි කැමතියි. සමහරව බයයි. ඉතින් කොහොම හරි ඒක කෙරුවට පස්සේ ඒක කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන සම්මා සංකප්ප ගැන තමයි මේ කතා කරන්නේ. අපි දන්නවා මිච්ඡා සංකප්ප කියන එක හුඟ දෙනෙක් අහලා ඇති. ඒවා කාම සංකප්ප, ව්‍යාපාද සංකප්ප, විහිංසා සංකප්ප. ඉතින් ඒක තමයි ලෝකේ කියන්නේ. ලෝකේ තියෙන තාක්කල් තියෙන කාම සංකල්ප අපි ඒකට කියන්නේ දියුණුව කියලා. අපි ඒකට කියන්නේ නිර්මාණශීලීත්වය කියලා. අපි ඒකට කියන්නේ අපි පෝසත් කියලා. ඕක තමයි අපි දරුවන්ට දෙන දෑවැද්ද. කාම සංකල්ප ටිකක් දෙන එක තමයි අම්මයි තාත්තයි කරන්නේ. අම්මලා තාත්තත් ඉන්නේ එතනනේ. නමුත් ඒ කරන්න යනකොට ව්‍යාපාද එනවා. මං හිතන දේ මට ලැබුණ නැත්නම් ඉතින් මට තද වෙනවා. යංකින්චි සමුදේ ධම් යම්පිචන් නලබති තම්පි දුක්ඛ මට අන්දනවා මට. උඹට මේ දේ ලබන්න ඕනේ මෙහෙම කරන්න ඕනේ එහෙම කරන්න ඕනේ කියලා අපිට චරිතයක් අන්දනවා. ඉතින් ඒක ගන්න ගියාම හම්බෙන්නේ නැති උනට අම්මා මොනේ තද වෙනවා ගහනවා බයිනවා. ඔන්න එතකොට ව්‍යාපාදේ මතුවෙනවා. විහිංසාව මතුවෙනවා. ඉතින් මේ කාම සංකප්පය දෙමාපියෝ අපිට දුන්නට ගුරුවරු අපිට දුන්නට බුදුහාමුදුරෝ දේශනා කරන්නේ කාම සංකප්පය නැති කරන්න මේ නෙක්ඛම්ම සංකප්පේ. මේ කාමෙන් අයින් වෙන එක. අපි තන්නේ කාමේ කෙලපැමිණලා අයින් කරන්න කියලා. වෙන්නේ නැහැ කටයුතු. කවදාකවත් හොරිය දුන්නට කහලා සනීප කරන්න බෑ. හොරිය ඇදලා කහන්න හොරි වැඩි වෙනවා. සෝරි තමයි ඒකට කියන්නේ. හොරිය ඇදලා තියෙන්නේ වර්ණ තිබුණ අපි පුංචි කාලේ කතානා කියලා ලෙඩක්. මේ පිටරට සුද්දන්ගේ ඇඳපු ඇඳුම් මෙහෙට ගේන්න පටන් ගත්තා බේල්. ඉතින් ඇඳගත්තාම ඇඟිලි කරු ඔක්කොම කුෂ්ඨයක් හැදෙනවා. ගහන්න ජොලි. ඉතින් කහකා ඉනකොට හොද්දි බහිනවා. මේ ප්‍රීති කසානා කියලා තමයි නම දැම්මේ අන්තිමට. දැන් අපිට වෙලා තියෙන්නේ කාමෙත් ඔන්න ඔය ප්‍රීති කසානා ඇවිල්ලා තියෙන්නේ කහනවා කාමෙම බලනවා වර්ණ රූප වාහිනිය බලනවා black and white බලනවා 3D බලනවා full dramatic බලන්න ඕජාව ගන්නවා. ඉතින් මේක තමයි ආණ්ඩුව කරන්නේත් ඔච්චරයි ආර්ථික විද්‍යාව කරන්නේත් එච්චරයි සමාජ විද්‍යාව කරන්නේත් එච්චරයි අපිත් කරන්නේ එච්චරයි ඔය ප්‍රීති කසානා තමයි. ඒ විදිහට ඒක නික්මෙනවයි කියන එක මේ වගේ තැනකට එනවයි කියන එක අරණ්‍යගත වෙනවයි කියන එක කිව්වොත් කියාවි ආපෝ කැලියට යනවා කියන්නේ වනචර වෙන එකක් නේ. ඒක හරිය නෑ. ශිෂ්ටාචාර වෙන්න ඕනේ. යන්න ඕනේ ගමන්ට. ගමෙන් නගරයට යන්න. නගරෙන් රාජධානියට යන්න. රාජධානියට ගිහිල්ලා ඔය තීන කුණු හර්ප ටික බල බල ඉන්න ඔන්න හොඳම ශිෂ්ටාචාරය. නේ ලංකාවට වෙච්ච දේ. ඉතින් මේ නෙක්ඛම්ම සංකප්පේ වෙනුවට කාම සංකප්ප වඩන එක තමයි භෞතික දියුණුව කියන්නේ ආමිෂ දියුණුව කියලා කියන්නේ. ඉතින් අපි එක්කෙනෙක්වත් ගැලවිලා නැහැ ඒකේ. අපි ඔක්කොම යටි හිතේ තියෙනවා මෙන්න මේ බවටපත් වෙන්න. අහවලා බවටපත් වෙන්න ආසාවක් තියෙන ඉතින් ඒක කවදාකවත් ධාර්මිකව කරන්න බෑ.
ධාර්මික කරන්න පුළුවන් පෙරකල පින් වලට ලැබෙනකොට. එතකොට ඒකට හම්බෙන නොදකින් නොපතන් කියලා අපි යන තැන වැඩි වෙන්නේ නැත්නම් තරහ යනවා. නික්කම්ම සංකප්පේ. ව්‍යාපාද සංකප්පේ. ඒකට අවිහිංසාව දාන්න කියනවා. අභ්‍යාපාදේ. ඉතින් ඒ වෙනුවට අර නරක සංකල්ප තුන ගිහිල්ලා හොඳ සංකල්ප තුනට එනකොට අපි කියනවා සම්මා සංකප්ප කියලා. ඉතින් දැන් අපි බලන්නේ දැන් කොයි වෙලාවට නරක සංකල්ප තියෙනවද කොයි වෙලාවට හොඳ සංකල්ප තියෙනවද කියලා එයා ක්‍රියාත්මක වෙන්න ඇරලා බලන ඉන්නවා. මේ නපුරු සතාට පිටිය දීලා එයා නටන හැටි බලන. ඒකට අපි මම නටන හැටි අපේ අම්මට බලන්න බෑ. අප්පච්චිට බලන්නත් බෑ. මම්මයි බලන්න ඕන. ඉතින් කොච්චර දන් දුන්නත් දාන කුසලෙන් එක බලන්න බෑ. කොච්චර සිල් රැක්කත් සීල කුසලෙන් එක බලන්න බෑ. ඒකට සමාධි කුසලෙ තියෙන්න ඕන. සමාධි කුසලෙදි පේනවා දැන් මගේ හිත වැටලා තියෙන කාමච්ඡන්දි. දැන් මගේ හිත වැටලා තියෙන්නේ ව්‍යාපාද. දැන් මගේ හිත වැටලා තියෙන්නේ කම්මැලිකම නිදිමතකම. එනතම මගේ හිත වැටලා තියෙන අතීතේ කනගාටු වෙන එකේ. අනාගතය ගැන හීනමවන එකේ. එහෙම නැත්නම් සැකේ. ඉතින් ඒක පහයි තියෙන්නේ මේ පහ ඒ වීතික්‍රමණ කෙලෙස් වලට වැඩිය හොඳ එක. වීතික්‍රමණේ අයින් කරලා මේකට තමයි අපි හිත වටන්නේ. ඒක බුදුහාමුදුරු පිළිගන්නේ. ඒ නීවරණ ආපු වෙලාවේදී යම් කිසි කෙනෙක් නීවරණ බව දැනගන්නේ කවදා හෝ සතිය පිහිටවල අරමුණක් දිනුනාට පස්සේ තමයි. ඊට ඉස්සෙල්ලා ඌවා නීවරණ කියලා දන්නෙත් නෑ. ඌවා අදාළ නෑනේ. සතිය පිහිටුන එකනට පේනවා මගේ හිත පිටිපැන්නේ ආසාවකට. මගේ හිත පිටිපැන්නේ ද්වේෂයකට, නිදිමතකට, අතීතනාගත කල්පනාවකට නැත්නම් සැකයකට කියලා. ඉතින් ඒක යෝගාවචරය හෙලි කරනවා නම් කමඨාන් වාර්තාවේ ඒකට දහසකුත් එකක් ක්‍රමසාවිදි තියෙනවා. 100ක් නැති කරන්න බෑ අඩු කරන්න. ඉතින් යම් වෙලාවක අපි ඒ නීවරණ කියන නිවන ආවරණය කරන මේ ධර්ම ටික අයින් කෙරුවනම් ඒකට අපි මහග්ගත හිත කියලා කියනවා. ඒක හරියට මේ වතුරක වැටිලා තෙරක් නොපෙනෙන සාගරයක පීනන කෙනෙකුට යන්තම් උඩ ඇවිල්ලා කළ හුස්මක් ගන්න පුළුවන් වුණා වගේ. තාම වතුරේ මිනි මෝරු ඉන්නවා. පේන තෙක් මානෙක මේ ගොඩබිමකුත් නැහැ. හුස්ම ගන්න පුළුවන්. ආන්නේ වගේ මේ සංසාරේ අපි පරිඋත්ථාන කෙලෙස් විචිකම කෙලෙසුත් නැහැ. පරිඋත්ථාන කෙලෙස් පොඩ්ඩකට නැති වෙනවා. ඉතින් මේ විදිහට චිත්තක්ෂණ වශයෙන් පරිඋත්ථාන කෙලෙස් නැති වෙන වෙලාවල් අපිට තියෙනවා. විනාඩි 10ක් 15ක් විතර එක දිගටම හිතේ කෙලෙස් නැහැ තියනවා දැනගන්නත් පුළුවන්. ඒ තත්ත්වයක් තියෙනවා. සමහරෙකුට ඒක ධානයක් වශයෙන් පැය එකමාර ධානයකට සමවැදිලා කෙලෙස් එන්න දෙන්නේ නැතුව නැත්නම් මේ පරිඋත්ථාන කෙලෙස් එන්න දෙන්නේ නැතුව රැක ගන්න පුළුවන්. ජීව එක එක්කනාගේ උපනිෂ්ඨේ සම්පatti සහ යෙදීමේ හැටියට. ඒක කියනවා මේ වතුරක් තියෙනවා ජලාශයක් නැත්නම් වැවක් පොකුණක්. ඒකේ පාසි බැඳිලා තියෙනවා. නැත්නම් සල්වීනියා වැවිලා තියෙනවා. බැලුව බැලමට පේන්නේ පිට්ටනියක් වගේ. දන්නේ නැත්නම් කවුරුවක්වත් කවදාකවත් හිතන්නේ මේ හිතන්නේ ක්‍රිකට් ෆීල්ඩ් එකක් වගේ කියලා. ගිහිල්ලා පාසි ටික එහාට මෙහාට ගිරුවොත් කලයකින් යට පිරිසුදු වතුරක් තියෙනවා. ඉතින් අපි දන්නේ නැති කෙනෙකුට කිව්වොත් නන්නතුරු උඩා තියෙන වැවක් ගිහලා වතුරක් කරවන්නේ කියලා ඒ මනුස්සයා ගිහිල්ලා ඇවිල්ලා කියයි වතුර වලක් නැහැ. එතන පිට්ටනියක් තියෙන්නේ වතුර ගන්න තැනක් නැහැ කියලා. ඉතින් කිව්වොත් එහෙම නෑ. ඔක පිට්ටනිය වගේ පේන්නේ පාසි නිසා. ඔබට එහෙම කරන්නකෝ. එතකොට යට පිරිසුදු වතුර තියෙනවා කියලා බැලුවොත් පාසි එහෙම කරපුවාම කලෙන් වතුර ගත්ත ගමන් ආයෙ ඇවිල්ලා ඒක වැහෙනවා. ඒ වෙලාවෙම වැහෙයිද ටික වෙලාවකින් වැහෙයිද කියන එක තමයි අපේ හිතේ නීවරණ නැති තත්ත්වෙ මතු කරගත්තාම ආයෙ නීවරණ තත්ත්වයක් එයිද විනාඩි 5ක් 10ක් රඳන්න පුළුවන්ද පැයක් දෙකක් රඳන්න පුළුවන්ද කියන එක අපි මේ භාවනා ජීවිතේදී අත්දකිනවා. ඒවට ක්ෂණික සමාධිය, උපචාර සමාධිය, අර්පණා සමාධිය කියලා කියනවා. ඉතින් ඒව මේ දැන් වෙනකොට දැන් අපේ අම්මලාට අප්පච්චිලාට වැඩිය අද ලෝකේ ටිකක් ප්‍රසිද්ධ කතා කරනවා. මම ඉස්සල්ලාම 78 වෙන්නේ නැති පෙරදිනේ විශ්වවිද්‍යාලේ ඉන්නකොට ඒකේ පොඩි නිකන් සමිතියක් තිබුණා වේලුවන ධම්ම ගෲප් කියලා. ඒකේ හිටපු ආම්දුරු කට්ටිය එකතු වෙලා විශ්වවිද්‍යාලේ කට්ටියත් එකතු වෙලා භාවනා කරනවා. බොහොම සරල බොහොම ආගමික වතාවක් නැහැ. ඉතින් මට අහම්බෙන් යන්න සිද්ධ වෙලා ඥාන ජීවකෝ කියලා චෙකස්ලෝකෙන් හාමුදුරු කෙනෙක් බණ කතාවක් කිව්වා. බණ කතාවට කිව්වේ ධ්‍යාන 4 වඩන හැටි. ඉතින් ඒකෝට මම කවදාකවත් හිතලා තිබුණේ නැහැ. මං කිව්වේ වෙන විශයක් මට මේ අදාළ දෙයක් නෙවෙයි. මං හිතුවේ නෑ මේ කාලේ දිවන් වඩන්න පුළුවන්. එහෙම
විස්තර සහිත වාර්තාවක් අපි ළඟ තියෙනවා කියලා මම දැනගෙන හිටියේ නෑ. මට 10ට එනකම් මම බුද්ධ ආගම ඉගෙනගෙන තිබුණා. මට සම්මාන පාසයකුත් තිබුණා බුද්ධ ආගමට. ඒක ඇහුව ගමන් මට හිතුණා යකෝ මේක අනිවාර්යයෙන්ම කරලා බලන්න eBay. මෙහෙම පුළුවන් නම් කියලා. ඉතින් මම ඊට පස්සේ බස් එකට එන ගමන් පෙරදින විශ්වවිද්‍යාලය නෙවෙයි අග්නිදිග ආසියාවේ ප්‍රසිද්ධ ප්‍රොෆෙසර් කෙනෙක්ගේ වයිෆ් කෙනෙක් එක්ක ආවේ. ඉතින් අපි දෙන්නා කරවලේ යනවා බස් එකට යන්නේ. ඒ අම්මන්ට යන්න ඕනේ. බස් එකට මම යන්න ඕනේ අනිත් පැත්තට. ඊට පස්සේ මම කිව්වා මේක මම කවදාකවත් හිතුවේ නෑ නේ කරන්න පුළුවන් එකක් කියලා. මේ බලනකොට මට හිතෙනවා කරලා බලන්න කියලා. අර අන්ධකාරේ අර මගේ නැන්දම්ම පුංචම්ම වගේ වයසක මිනිස්සේ මුණිය බලකෝ ඒ සීරියස්ද කතා කරන්න කියලා. මම කෝ කියලා. අනේ මේ පිස්සු කිල්ලනොත් ඌව කරන්න යන්න එපා. ඌව කෙරුවොත් පිස්සු වැටෙනවා කිව්වා. දැන් මට ඊට වැඩි පිස්සු වැටෙනවා මේ අම්මයිත් එක භාවනා කරන්න යන අම්මන්ඩි කියනවා මේ ඇව්වට කමන්නේ කොරන්නරන් එපයි කියලා. ඊට පස්සේ මම පහුවෙන්ද කියලා ධම්මික හාමුදුරන කතා කරලා කිව්වා ස්වාමීන් වහන්සේ මෙන්න මෙහෙම අසවලත් එක මං කිව්වා මං දන්නවා ඉතින් මොකද ප්‍රශ්නේ. ඉතින් අර ස්වාමීන් වහන්සේ කියපේක නම් කොරන්නරන් එපයි කිව්වා. ඉතින් උඹට මොකද හිතුනේ? මගේ ඔළුව ඉතින් මඤ්ඤන් තමයි ඉතින්. ඊට පස්සේ ගෝ ලංකාවට වෙලා තියෙන ඕක තමයි. ඕන කෙනෙකුට PhD එකක් ගන්නන්න පුළුවන් බුද්ධ ආගමේ. ඩබල් ડોක්ටර්ස් ගන්න පුළුවන්. හැබැයි කවදාවත් කරන්නේ නැහැ. කරන්නේත් නැහැ, කරන්න දෙන්නෙත් නැහැ. භාවනා කරමන් පිස්සු වැදෙනවා කියලා. නමුත් මේ වෙනකොට ඊට පස්සේ අවුරුදු 40කට පස්සේ මම අද කතා කරන්නේ. තමයි දැන් 50ක් විතර වෙලා කොච්චරක් මිනිස්සු මේක කරලා ඔය කියන මට්ටමින් ඔලුව උස්සගෙන ඉන්නවද, නහය උස්සගෙන ඉන්නවද කියන එක එදා හීනයක්. එදා ශ්‍රී ලංකාවට හීනයක්. අද ලංකාවේ විතරක් නෙවෙයි ඇත්තට ලංකාවට වැඩිය ගොඩක් වෙන රටවල් වල අය මේ මහග්ගත හිත කියන එකට සමවැදිලා ඒගොල්ලෝ ගොඩාක් ওই තියෙන ප්‍රශ්න අයින් වෙලා ඒකේ ජීවත් වෙනවා. ඉතින් මේ මහග්ගත හිතකට හිත යනකොට පටිසම්භිදා මාර්ගය කියන පොතේ ක්‍රම එතකොට හිතින් අයින් වෙන නරක ධර්ම 6කුත් එතකොට හිතට පහළ වෙන හිත පිරිසුදු කරන ගුණ ධර්ම 4කුත් පරිපන්ත ධර්ම 6යි වෝදාන ධර්ම 4යි කියලා අපේ ලොකු ශාංශේ පොතේ ලියලා තියෙන එක පරිසම්පදායෙන් ගත් එකක්. අර කියනද අබිනතං චිත්තං කාමානුපජිතං සමාධිස්ස පරිපන්තෝ භාවනා කරන මගේ හිත ආස කරන දෙයකට ගිහිල්ලා හිත කැඩුනා සතිය කැඩුනා ආනපනෙ පිටපැන්නා. නැත්තම් වම දකුණෙන් පිටපැන්නා. එහෙම නැත්නම් අපනතං චිත්තං දෝසානුපජිතං සමාධිස්ස පරිපන්තෝ. ද්වේෂයක් ඇවිල්ලා කවුරුරි කැස්සා. කවුරුරි හයියෙන් දොරක් වැහුවා. ඔන්න කේන්ති ගියා. ඔන්න හිත කැඩුනා. ඉතින් මේ දෙක එච්චර අමාරු නෑ අල්ලන්න. ඊට පස්සේ ලීනං චිත්තං කොසජ්ජානුපජිතං එහෙම නැත්නම් අතිපග්ගහිතං චිත්තං වික්ඛෝපානුපජ්ජං. දැම්ම භාවනා කරන දැම්ම සෝවන් වෙන්න උඩ තටමනකොට හිත විශ්සිලා යනවා. අරමුණ පොඩ්ඩක් තැම්පත් වෙනකොට හිත නිදිමතට වැටෙනවා. ඒකට ලීන හිතයි ඒ අදි ශක්තියටපත් වෙච්ච හිතයි යෝගාවචරයට දැනගන්න පුළුවන්. ඒ වගේ මේ මනාප හිත අමනාප හිත අතීත හිත අනාගත හිත එහෙම නැත්නම් සීතල වෙච්ච හිත එහෙම නැත්නම් ඇවිස්සිච්ච හිත කියලා. ඉතින් මේ 6 දන්නේ නැතුව වාහනේ ඩ්‍රයිවිං කරන්න බෑ ඇක්සිඩන්ට් වෙන්නේ නොවෙන්න. ඉතින් මේ 6ට වෛර කරලා බෑ. මේක දැනකොට මෙන්න මේකේ තමයි මට මේ සිද්ධ වෙන්නේ. මෙහෙමයි සිද්ධ වෙන්නේ කියලා මට තියෙන ගොඩාක් ආසාවන් නිසා හිත පිට යෑමක්. මට තියෙන ගොඩාක් තරහකන් නිසා හිත පිට යෑමක්. මගේ ළඟ තියෙන හුඟාකට කුසීතකම නිසා හිත පිට යෑමක්. එහෙම නැත්නම් අධික උනන්දු වැඩිකම නිසා හිත පිට යෑමක්. ආදි වශයෙන් මේදී වාර්තා කරනකොට කමඨාන් මාතාවට ලියනවා නම් ඒකදී ඒ එක එකට උපක්‍රම තියෙනවා. ඉතින් ඒ ටික තමයි අපි මේ නිවාසිකව ඉඳගෙන නැත්නම් පැවිදිලා අපි කරන්න ඕනේ. එහෙම කරගෙන යනකොට එයාට තේනවා තත්ත ජාතානන් ධම්මානං අනතිවත්තනට්ඨේන උපසම්පහන්තනා කියලා සමහර වෙලාවට අපේ සද්ධාව අධික වෙලා ප්‍රඥාව මොට වෙනවා. සමහරට උන්ට තීක්ෂණ ඥාන ඇවිල්ලා මේ සද්ධායෙන් ඕනේ මට ඥානෙම යන්න පුළුවන් කියලා සද්ධාව කාබාසිනියා කරනවා. සමහරට අධික වීරිය ඇවිල්ලා සමාධි විනාශ කරනවා. සමහරට අධික සමාධිය ඇවිල්ලා වීරිය විනාශ කරනවා. ඉතින් මේ භාවනාවේදී ඇති වෙන මේ ಗುಣධර්මම එකිනෙකා පරයා ගිහිල්ලා එතන සමතුලිතතාවය කඩනවා. අන්නේ කඩනකොට තමයි දැනගන්න ඕනේ මගේ භාවනාවේදී කොයි ධර්මයේ විසින් විනාශ. මේ දෙකම හොඳ දේවල්.
වීර්යයත් හොඳ දෙයක්, සමාධියත් හොඳ දෙයක්. සමාධිය වැඩිනොත් බෙල්ල කඩා වැටෙනවා. වීර්ය වැඩිනොත් ඉද්ද ගැහුවා වගේ ඉන්නවා. හැබැයි හිත සමාධිගත වෙන්නේ නැහැ. අලු කොටකට ගලකින් ගැහුවා වගේ. සද්ධාව වැඩිනොත් ඔක්කොටම වැඳ ඉඳ හිතෙනවා. කිසිම ඥානයකට ඉඩ දෙන්නේ නැහැ. උදුට ඥානෙ වැඩනොත් අනේ ශ්‍රද්ධාව කියන්නේ ගමේ උපාසකම්මලගේ වැඩ මට ඕනේ නැහැ මට පුළුවන් ඥාණින් යන්න කියලා යනවා. අන්න ওই ටික දැක් ගන්න පුළුවන් නම්. ඒ වගේම තමයි මේ මහග්ගත හිතට එනකොට ඉස්සර වගේ එල්ලවෙල්ලව මෙනෙහි කරන්න ඕනෙත් නැහැ. භාවනා නිකන් සාමාන්‍යයෙන් යනවා සරුංගලයක් උඩුහුලඟට ඇල්ලුවා වගේ. උඩුහුලඟට සරුංගලේ යනකම් ගස්ස ඒක උඩ සරුංගල අරින්න ඕනේ. උඩුහුලඟට ගියාට පස්සේ ඕක රැලි ගගා තියෙනවා. ඒතර පේනවා සක්මනත් ඔහේ නිකන් මෙන්න මේකේ සක්මන් කරපන් කිව්වම ඇඟ සක්මන් කරනවා නිකන් ඔඩලෝසු බට්ටේ පැදලා ඇතරියා වගේ. ඔය යන හොඳට බලන්න ඉන්න පුළුවන්. වැඩි හිත පිට යන්නෙත් නැහැ ගියත් ආපහු ගන්න පුළුවන්. ආනපාන කියලා හිතන්නේ අපි ඉඳගෙන පරියංගයට ගිහිල්ලා හරි ගස්සලා සකස් කළ දුන්නට පස්සේ යනවා. ඒතර සද්දත් ඇහෙනවා ප්‍රශ්නයක් නැහැ. සද්දෙට ගිහිල්ලා ආපහු ආනපාන එනවා. වේදනාවක් තියෙනවා එතන ගියා බල්ලා ආපහු ආනපානට එනවා. හිතවිල්ලකට යනවා එනවා ඊට වෙන වැඩි වෙලාවක් ආනපානේ තියෙනවා. අහල පහල යන්නේ බල පොඩ යනවා එනවා. ආන්නේ මේ විදිහට යාට තේනවා දැන් මෙහෙම යන්න ගියාම මම වැඩි අතපත ගන්න නැතුව ඒකට ඒක විසින් යන්න අරින්න ඕන. එතකොට අර වීර්ය අඩු වෙනවා. ඒක හරියට මේ කාර් එකේ ෆස්ට් ගියර් එකේ ඉඳලා සෙකන්ඩ් එකට දැම්ම සෙකන්ඩ් එකේ ඉඳලා තර්ඩ් එකට දැම්පන් පස්සේ එච්චර තෙල් දුවන්නේ නැහැ. টොප් ගියර් එකේ ඔහේ ඇදලා යනවා. මොකද අර ජවයේ අරගන්නේ තියෙන්නේ. ඉතින් ඒ වෙලාවේ යෝගාවචර වුණාට හයියෙන් යන වාහනයකට මේ පල්ලමක දිහාරි තනිතලකට ෆස්ට් එකට දැම්මොත් එන්ජින් එක අඬනවා. ආංගිරි ගන්න. ඉතින් ඒ වෙලාවට හයි টොප් ගියර් එකට දාන්න ඉහළ ගියර් එකට දාන්න ඕනේ. ඉතින් ඒකත් යෝගාවචරයට උපත්ින් හම්බෙන එකක් නෙවෙයි. ඒක යෝගාවචරයට කියලා දෙන්න ඕනේ. භාවනා කරගෙන යනකොට සක්මනේ යනවනේ යන්න අරපන්. හොඳට නිකන් හරියට මේ ටීවී කැමරා එක දැන් මෙතන වැඩනේ. ඕන කෙනෙකුට ඕන තැන කියලා බලත හැකි වගේ තමන් ඇවිදිනවා තමන්ට පේනවා. මම දත් මදිනවා මට පේනවා. කණ්ණාඩියෙන් නෙවෙයි. මම දන්නවා. ඇවිදිනවා නෙවෙයි දත් මදිනවා. මම කෑම කනවා මට පේනවා. මොකද ඒකට අපි අවධානය මනස්කාරය දීලා. මම ඉඳගෙන ඉන්නවා මට පේනවා. ඒක හරියට පරතෝ සංකල්පය කියන පිට කෙනෙක් මාව දිහා බලනවා වගේ පේන්න පටන් අර ගන්නවා. ඉතින් එතකොට මේ භාවනාවට යන්න අරින්න ඕනේ. එතකොට මේ වීර්ය කරන වෙනුවට වීර්ය ප්‍රඥා සම්ප්‍රයුක්ත වෙන්න ඕන. ඊට වගේම ඒක රසත් තියෙන සම්පහන්සන. එතකොට සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියනෙවුව පත්පාට පැත්තට වීදිලා තිබුණේ ධර්ම මෙහෙම ඇඟිලි පහදි ගෑරේ වගේ තියෙනවා ඔක්කොම එකතු වෙනවා. හරියටම කර්මාන්තයේට කම්මඤ්ඤතාවේ එනවා. එහෙම නැත්නම් නතු වෙනවා. එක එකන පිස්සු වල්ලාසේ පස් දෙනේ පස් පැත්තට අදිනා වගේ නෙවෙයි. ඔක්කොම නිකන් එක පැත්තට ඇදිලා එන්න පටන් ගන්නවා. ඉතින් කලාතුරකින් වෙන්නේ. ඒක හරියට නිකන් පොළොස් සැඹුලක උද්දට පදම ඇවිල්ලා, උද්දට සුවඳ දීලා, උද්දට ලස්සන රස ඇවිල්ලා පොළොස් සැඹුල පදම හරි ගියා වගේ. ඉතින් මේ ජීවිතයේ තියෙන ධර්ම එකලස් කිරීමක් ඇතර වෙන්නේ. ඒවත් කියනවා පදම් කිරීලක් කියලා. ඉතින් ඒක ධර්ම නැතිකම නිසා වෙන එකක් නෙවෙයි. ඒ විදිහට ඉව සකස් කර දුන්න නැත්නම් එකිනෙකා ගැටිලා ඉංගීට ගැටිලා අපි නිකන් කොණ්ඩේ නෙවෙයි ඔළුව ක්‍රේල් වෙනවා. අද ඉන්න ජනතාවගේ ඔළුව ක්‍රේල් වෙලා තියෙනවා. ධර්ම එකිනෙක ගැටෙනවා. ඉතින් මෙහෙම කලාතුරකින් අපි එහෙම ගැටෙන්නේ නැතුව ඔක්කොම එක දිශාවට හරියට මේ උත්තල කාචයකට අවුවට තියලා කඩදාසියක් ඇල්ලුවොත් එක තැනකට හරියට කඩදාසිය ගන්නකොට ආලෝකේ පුංචල කියලා ලපේ ඇවිල්ලා පිච්චෙන්න පටන් ගන්නවා. ඒකට අපි කියනවා නාභිය කියලා. හරියට නාභියට එහාට හරි මෙහාට හරි කරොත් පිච්චෙන්නේ නැහැ. හරියට නාභියට අල්ලපුවම මේ සූර්යාලෝකයෙන් කඩදාසියක් පුච්චන්න පුළුවන්. එහෙම තමයි අපි සාමාන්‍යයෙන් කාලගුණ දෙපාර්තමේන්තුවේ සූර්යාලෝකෙ මනින්නේ. අපිට හිතෙන්නේ මේ සූර්යාලෝකයේ එච්චර ජ්වලන අංකය දක්වා රත් කරන්න පුළුවන් කියලා. කරන්න පුළුවන්. මේ සියලු ශක්තියින් එක තැනට යොමු කරන්න පුළුවන්. ඒකට අපි උත්තල කාචය කියලා කියනවා. ඒක ඉතින් විද්‍යාව උගන්වනකොට සාමාන්‍ය උගන්වනවා. අපි ළඟේ සියලු ශක්තියින් තියෙනවා. අපිට ඒක හරියට නාභිගත කරනවා කියලා ඒකට කියන්නේ. අපි ඒකෝදි භාවය කියන එක බුදුහාමර පාවිච්චි කරලා තියෙනවා. ඒකාග්‍රතාවය කියන එක පාවිච්චි කරලා තියෙනවා. ඉතින් ඒක වරින් වර අපිට තේරෙන්න පටන් ගන්නවා. දැන් බාධක ධර්ම නැහැ එකඟ වුණා. එකඟ වුණා නම් ආයෙසරයෙන් මේක
විලල් වෙලා යනවා. ආයෙ එකතු වෙනවා. හරියට ගෑනු කට්ටියගේ කොණ්ඩේ හොඳට ගැට කඩලා පීරගත්තට පස්සේ ඔන්න පුළුවන් අපිට කොණ්ඩ මොස්තර දාන්න. නෝ ගැට ආයෙ තියෙනකොට ආයෙ මේකේ විසිරෙනවා. ඉතින් හැමදාම පටන් ගන්නකොට කොණ්ඩේ පීරලා පටන් අර ගන්න ඕනේ. ඒ වගේ තමයි මේ හිත ඇවිස්සෙනවා ආය හැදෙනවා ආය හැදෙනවා. ඉතින් අර එක සැරයක් හැදුනට පස්සේ එයා හිතනවා නම් නෑ මගේ හිත දැන් ආය ඇවිස්සෙන එකක් නෑ කියලා එහෙම කියන්න බෑ. ඒක ආශේවන ප්‍රත්‍යයෙන් නැවත නැවත කිරීමෙන් අර තේරෙනවා විශ්‍රී යන වේගය අඩු වෙන්නත් නැවත එකලස් කරන්න පුළුවන් වේගයේ වැඩිවීමකුත් යෝගාවචරයට අත්දකින්න පුළුවන්. අවුරුදු 7ක් යන්නේ නෑ ඒකට. අවුරුදු 7 යන්නේ ඉස්සලා තේරෙන පටන් ගන්නවා කරන ප්‍රයත්නයට අනුව මට හිත කීකරු කර ගන්න පුළුවන්. ඒක හරියට මේ යකඩ කෑල්ලක් අරගෙන ඒ යකඩ කෑල්ලක කාන්දම එක තාලයකට අතුල්ලගෙන ගියොත් යකඩ කෑල්ල කාන්දම් වෙනවා. ඒක විනාඩි දෙකකින් කරලා පෙන්නනවා. ඒ යකඩ කෑල්ල ආයි බිම වැටුනොත් අර කාන්දම් බලේ නැති වෙනවා. ඒ යකඩ කෑල්ල කින්දට දැම්මොත් කාන්දම් බලේ නැති වෙනවා. ඒ යකඩ කෑල්ලක් වෙනකොට පරීක්ෂණ වලයක් ඇතුළේ යකඩ කුඩු දාලා ගත්තොත් යකඩ කෑල්ලට ඉස්සලා කාන්දම් කරන්න පුළුවන්. යකඩ හොල්ලපු ගම ආයේ කාන්දම් බලේ නැහැ. නමුත් කාන්දම බොහෝ වෙලා අතගගා හිටියොත් යකඩ කෑල්ලක මේකෙත් උත්තර ද්‍රවය දක්ෂිණ ද්‍රවය කියලා වෙන් වෙලා මැද නූලකින් එල්ලුවොත් අනිවාර්යයෙන්ම උතුරට අදිනවා. අනිත් වගේ මහග්ගත හිත ආවට පස්සේ නිවනටම තමයි අදින්නේ. ඊට පස්සේ සත්පුරුෂයන් දිහාවට තමයි අදින්නේ. සත් ධර්මයේ දිහාවට තමයි අදින්නේ. ඒක බිම දැම්මොත් හෙල්ලුවොත් රත් කෙරුවොත් කාන්දම් බලේ නැති වුණොත් එල්ලුවාට පස්සේ ඉතින් කැරක් කැරකි තියෙයි. දිශාගත දිශා නැතියක් එන්නේ නැහැ. ඕනම කෙනෙක් බලන්න පොල් ගෙඩියක් අරන් වතුරට දාන්න. දැම්මට පස්සේ නිකම්ම ලැබු පැත්ත උඩට එනවා. එහෙමම ගිහිල්ලා පොළවේ තිබ්බොත් උඩට එන මොටිය ඇඹරෙන්නේ නැහැ. ඒ පැත්තේ තමයි මොටිය උඩට එන පැත්ත. ඒ නිසා පොල් හිටවන්නේ ඉස්සලා වතුරට දාලා ඒ විදිහට තමයි කරන්නේ. දැන් අපි පොල් ගෙඩිය හිටුවොත් අපිට ඕන විදිහට මොරෙයි ඇවිල්ලා ඇඹරලා ඉන්නේ උඩට. එතකොට ඒ ගහේ හයිය අඩුයි. බීජ මූලපය අස්ථානගත වෙනවා ටිකක්. ඉතින් ඒ නිසා වතුරට දාව පොල් ගෙඩිය වගේ අපි උප්පත්තියම නිවන ගෙනත් තියෙනවා. අපි උප්පත්තියෙන් මහගත හිත ගෙනත් තියෙනවා. අපි උප්පත්තියම නීවරණ දොර නැති හිත ගෙනත් තියෙනවා. නමුත් අපි ඒක අර නැවත නැවත කරලා මට ඕන වෙලාවට ගන්න වගේ කියන එකට කෘත්‍යයට අපි කියන්නේ වශීතා පුහුණුව අදිෂ්ඨාන ශක්තිය කියලා. ඉතින් භාවනා කරනකොට තමයි තේරෙන පටන් ගන්නවා මේ උදේවරුේ මට භාවනාව හොඳයි හැන්ද වෙනකොට බෑ. නැත්නම් කැමරට පෙර හොඳයි කැමරට පස්සේ බෑ. සක්මන්ට පස්සේ හොඳයි සක්මන්ට ඉස්සෙල්ලා බෑ කියලා මම මේ ඉන්දස්ත්‍රි ටිකක් කියන්නේ එක එකනා දැනගන්නවා මේක නිතිපතා කරනකොට මෙන්න මේ විදිහට කෙරුවොත් හොඳයි කියලා. ඉතින් මම මගේ ජීවිතේ දැකපු එක තමයි මට උදේ වේලයි දවල් දාන්නේ අතර පුදුම දක්ෂයි පුදුම හොඳයි භාවනාව. කවදාකවත් මට වෙලාවක් හම්බෙන්නේ නැහැ වාඩි වෙන්න. බුරුමේ ඉන්න කාලේ අපි පින්න පාත යනවා. උදේ දාන ගමන් පින්න පාත යන මෙන්න 45ක විතර පින්න පාතයක්. ඇවිල්ලා පින්න පාත කරපු ටික කුස්සියේ ඉන්න අපේ උපාසකම්මලට දීලා ආයේ දවල්ට ගෙඩිය ගහනකම් උන්ට රවුමක් ගහලා ඇවිල්ලා තියෙන්නේ වාඩි වෙච්චාම මොකුත් නැහැ නිකන් කුඩු ගැහුවා වගේ. ෆුල් ආතල්. අය කතා කරන්න දෙයක් නැහැ හැම සැපක් ඇත්තෙම නැහැ. මහාට පින්න පාත යනකොට මොනවද කියන්නේ මුර්ගසං වරුසාව. සම්පූර්ණ පෙඟිලා ඉන්නේ. අටාතු කියන විල්ලක් කරේ මේ නෑ. ඒක ඉතින් ඒකට කියලාම යන්නේ අබ්බෝ කාතිකංගන් සමාදියාමි කියලාගෙන යනවා. ආවා ආය ඇඟ හොදාගත්තා ගියා වාඩි වුණා. මොකුත් නෑ ආය බටර් කෑල්ල රත් වෙච්ච විහියකින් කැපුවා වගේ කපන්න පුළුවන්. ඉතින් ඔගේ Taman චර්යාවේ හදනකොට මේ මහග්ගත හිත නැත්තම් මේ ඒක රස වෙන හිත කොයි වෙලාවෙදිද කොහොමද එන්නේ කියලා ඒ දන්න දේ දැනගෙන ඒ අදාළ ඒ සප්පාය කන්නු සලසලා දෙන්න ගෙදරුන්දගෙන් අහන්න යන්න එපා. ගෙදරුන්දට කියන්න යන්නත් එපා. ඒක Taman දැනගන්න ඕනේ Tamanගේ දිනචර්යාවේ අහවල් වෙලාවේ හරියන්නේ කියලා. ඒක අටුවාචාරින් මහන්සලා සඳහන් කරනවා සමාධිස්සච නිමිත්තක් ගායි හෝති. යම් වෙලාවට හිත ඒක රාශි වුණා දැක්කනම් යම් වෙලාවට හිත ඒකෝදි භාවයට ආවන ඒ ආපු වෙලාවට ඉස්සල්ලා තිබිච්ච වාතාවරණය පොඩ්ඩක් බලන්න කියනවා. මම මේක උදේ වරුවේද හැන්දවරු වේද කැමරට පස්සේද නෑමට පස්සේද සක්මන්ට පස්සේද මොන දේද ආවේ කියලා පස්සෙන් දවසෙත් බය බොයි කියලා ඒ ටික සපෙලා දෙන්න ඕන.
ඉතින් කාට හරි පුළුවන් නම් මට උදේවරුේ තමයි හරියන්නේ කියලා ඉතින් උදේවරුේ අපිට භාවනා යොදව ගන්න අපිට කීත හැකි මේ පුද්ගලයාට පෙර කර පින් තියෙනවා. එයා දන්නවා මේ වෙලාව හරි කියලා සපෙලා දෙනවා. ඉතින් ඒ වෙලාවට කරගන්න නැත්තම් මේ ආත්මේ කරන්න දෙයක් නැහැ. ඒ පෙර පින් නැහැ. ඉතින් අපි හේතුව මොකද අපි අනුන්ගේ භාවනාවට බාධා කරලා තියෙන්නේ. අපි දන්නේ මේ අපිට ආවට ගියට හයියෙන් දොරවල් වහනවා, කහිනවා, දඟලනවා, මේ වගේ බිල්ලින් එක දඩස් ගාලා ඇවිදිනවා. එතකොට වෙන්නේ මොකද්ද? අර කොතන කර විවේකීව භාවනා කරන එකට බාධා වෙනවා. ආන්නේ වගේ අපිටත් අර නොදැනකල පාපෙට අපිටත් කරදර වෙනවා. ඒ නිසා ලක්ෂ කෝටි වාරයක් ඒක කරන්නේ. කරලා යම් වෙලාවක අපි මේ ආශේවන ප්‍රත්‍ය කියලා එකට කියන්නේ. ඒකම ඇසුරු කරන්න කියනවා. ඒ පහසු තමන්ට ගැළපෙන තැන. මේ නිදර්ශනයක් වශයෙන් කියනවා ගහක් වැවෙනකොට උඩ කොළදාවෙන් කියත හැකි ගහ සරුද නැද්ද කියලා. නමුත් ඒ සරු භාවයට සාපේක්ෂව යට මුල් දුවනවා. මුල් පේන්නේ නැහැ. මුල් දුවන්නේ ඕජාව තියෙන දිහාට. මුල් දුවන්නේ අන්ධකාරයට. හැබැයි කොළබල්ලා කියන්න පුළුවන් මේ ගහේ මුල් ටික හොඳට වැවෙනවා කියලා. බලන්න මුල් කවදාකවත් කෙලින් වැවෙනවද කියලා. ඉඩෝර කාලයකට එක දිහාවට යනවා, තෙත කාලයට එක දිහාවට යනවා. මුල ගියාම හොඳට පස බර දාලා අල්ලනවා. ඉතින් මේකටත් උපදෙස් ඉල්ලන්න එපා. Taman දැනගන්න ඕනේ මට ඒ ආසේවන ප්‍රත්‍ය ලැබෙන්නේ කොහොමද කියලා. ඉතින් ඒකට ඒ තියෙන අටුවා විසුද්ධි මාර්ගයේ සමාධිස්ත නිමිත්තක් ගායෝති කියලා මට හරි ගිය වෙලාවේ මම දැනගන්න ඕනේ ඒකට පසුබිම පූර්වාංග උනේ මෙන්න මේ ලකුණු කියලා. ඉතින් ඒකේ නඩ තේරෙන්නේ නැත්නම් යා අනිත් දවසේ ඒකට අදාළේ සප්පාය කරුණු සලසලා දීම තේරුම් ගන්න නැහැ. මේ පළවෙනි දෙවෙනි සැරේ වෙනවා. මේ ලස්සන උපමාවක් කියනවා. ඒ උපමාවේ තියෙන විදිහට දැන් ඒක මීතිකල සමාහලලාට දකින්න හම්බ වෙනවා. මගේ ජීවිතේ මම තරයක් දැකලා තියෙනවා. මේ රිලව් දඟලනවනේ. ඔය රිලව් දඟලනකොට පියාකුස්ස ඇවිල්ලා ඌ වල්දල් ගහකට හරි ලොකු කොලයක් අස්සලා වාඩි වෙලා ඒ රිලා කණ්ඩායමට නටනට යන්න ආරිනවා. ඒක ඉන්න බව රිලව් දන්නේ නැහැ. ඌ කල්ලතු ඇවිල්ලා සෙට් වෙලා කරබන ඉඳලා ඇහ ගහන කොයි රිලා බැටියද දුර්වල කොයි එකාද කොණ්ඩේ කැඩිලා තියෙන කොයි එකාටද ලෙඩ කියලා ඌව හොඳට ෆලෝ කරනවා. ෆලෝ කරලා ඌ කොටු වෙන තැනකට අහු වෙනකන් ඉන්නවා. ඉඳලා එක පාරට ඊයේ වගේ ගිහිල්ලා ගැහුවා. ගහපු ගමන් අරගෙන අහසට නගිනවා. මුළු රිලා රැළම කෑ ගහනවා. අහුනොත් අරු කීතු කරනවා. පියාකොස්ස දෙන්නේ නැහැ chance එකක්. යා ගැහුවා ගන්නකොටම ගොදුර ගත්තා. ඒ ගොදුර බොහෝ දුර්ලේ කල්ලන්නේ. කිලිම අහසට නැග්ගා. ඉතින් සරුවචනාංශේ දේශනා කරන ඒ අහසට යන ගමන් පියාකොස්ස බලනවලු මගේ මේ සාර්ථක දඩේමට හේතු උනේ මං කොතනද හිටියේ කොහොමද මේක ගැහුවේ ඒතර කොච්චරක් රිලාරල කැළඹෙනවද එතකොට මම ආවේ කොහොමද කියලා ජයග්‍රහණය උදම්මන නැහැ ජයග්‍රහණයට හේතු වෙච්ච කාරණාව සලකා බලන්න කාගවත් එකක් කොපි කරන්න එපා කවදාවත් ක්‍රමසහවිදි භාවනාවේ නැහැ කවුරුත් කියන දේවල් ඒව කරලා තමන්ගේම ක්‍රමසහවිදි දැනගන්න ඕනේ කාමයේ ආවොත් මෙන්න මේ උපකරණ ටික තියෙන්න ඕනේ. ද්වේෂය ආවොත් මේ උපකරණ ටික තියෙන්න ඕනේ. නිදිමතක් ආවොත් මේ ටික තියෙන්න ඕනේ. අතීත නාගතේ පිසු කෙලින්න පටන් ගත්තොත් මේ උපක්‍රම තියෙන්න ඕනේ. ශක්‍යයක් ආවොත් මේ ටික කරන්න ඕනේ කියලා අපි ගමන් මල්ලේ ඒ අදාළ ප්‍රතිමාදාර පෙට්ටියක් වගේ නැත්තම් සර්වයිවල් කිට් කියලා තියෙන්නේ. ස්කවුට්ස්ලා යනකොට පොල්ලක් ගෙනියනවා. ත්‍රිකෝණාකාර බැන්ඩේජ් එකක් ගෙනියනවා මේ පටයක් නූල් ටිකක් ගෙනියනවා ගිනි පෙට්ටියක් ගෙනියනවා අනිත් වගේ තමන්ගේ ගමනේ ගමන්මල අපි දැන් හම්බ කරන්නේ මොනවද අනුන්ට කාමයේ ඇති කරන තමන්ට කාමයේ ඇති කරන දේවල් තමයි මල්ලේ දාගෙන යන්නේ අනුන්ට වද දෙන්න පිස්තෝලයක් අරගෙන යයි සයනයිඩ් කරලක් අරගෙන යයි කිරිච්චක් අරගෙන යයි ඕව තමයි අපේ පුත්කලික මල්ලේ මේ වැනිටි බොක්ස් එකේ තියෙන්නේ නිදිමත එන්නකම් බලන්නේ බුදු වෙනවට වැඩිය බුදියණ්ඩයි හිත ඇඳ හදලා ඔක්කොම කරලා කොට්ටේට හේතු වෙලා ඔන්න භාවනා කරන්න පටන් ගන්න පොඩ්ඩක් කලවෙනකොට ඒම ඩොක් බලන්නකෝ භාවනා කරන්න ගමන නිදිමත එනවනේ මේ බුසයිඩෝ ඉනා වෙනවා මේ භාවනා කරන්න යන්නේ ඇඳ උඩ මේ වගේ හේතු වෙන්න දෙන්නේ නැහැ බලන්න ඔය පිටි වල කායවත් ඔළුවේ කුණු ගෑවිලා තෙල් ගෑවිලා පේන්න තියෙන කියලා මෙතන ඉඳලා ගහන්නේ මං
ඒත් බුබ්බඩියෝ ඉන්නවා. ඒත් කම්මැලියෝ ඉන්නවා. මේ කොට්ට 4-5ක් දාගෙන බුදියාගෙන ඉන්නේ. ඒ කොට්ටවල ලියලත් ගිහිල්ලාලු. පෑන් තියාගෙන බනහන්නේ නැහනේ. එදි මට රිට්‍රීට් ඕගනයිසර් කතා කරලා කිව්වා සෝන්ස මේ කොට්ටත් නාස්ති කරලා තියෙනවා මයිත් මොනවක් කරන්නද ඉතින්. නිදිමත නැති කරන්න හදන්නේ ලගින්නෙම බඩදරු අම්මලාවා. අනගාരിക ධර්මපාලතුමා බැනලා තියෙන බැනිලි වගේක් මේ තුවක්කු දෙක දික් කරගෙන ඉඳගෙන හේතුවක් දාගෙන බනහනෙව ගැන. ඒ මොකද එයා උපක්‍රම කරනවා වෙනුවට මේ කායක තැප තමයි හොයන්නේ. අතීතනාගත යනට ඉවදිගේ කතන්දරමවම අනුන්ට පල්ලහැලි කිය ඉන්න මිසක් නැවත අරමුණට ගන්න දන්නේ නැහැ. ඒ වගේම මේ හරියද අප්පා මේ වැඩේ මේක සමතෙද්ද දන්නෙත් නැහැ විපස්සනාවක් දන්නෙත් නැහැ ඉදිරියට යන්න දන්නේ කියලා නිකන් ආදරයටත් එක්ක තැක කරනවා. ඉතින් මේව අපි ළඟ තියෙන නරක ඇබ්බැහි. මේක දැනගෙනම අයින් කරන්න ඕන. අයින් කෙරුවට පස්සේ යාට තේරෙනවා මේක මට මං මොන දහංගටයක් දාලා හරි ගොඩ දෙන්නම්. හැබැයි කියලා දෙන්න නම් කාට හරි කියලා දෙන්න ගියොත් නම් පුදුමාකාර අපහසුයි. මොකද මුළු ලෝකෙම හදලා තියෙන කාමෙට. අද මේ දියුණු වෙනවා කියලා තියෙන මොකක්වත්ම නෙමෙයි කාමේ. අද ඉන්න ලෝකේ ඉන්න විද්‍යාඥයන්ගෙන් 98%ක් වැඩ කරන්නේ ආයුධ හදන්න. ඒ ආයුධ හදන කර්මාන්තයේ උපාංග වශයෙන් තමයි මේ වෛද්‍ය උපකරණ හැදිලා තියෙන්නේ. සෙල්ෆෝන් එක හැදිලා තියෙන්නේ. කාර් එකේ තියෙන ස්විච් එක හැදිලා තියෙන්නේ. ඔක්කොම මේ යුද උපක්‍රම. අන්තිමට ඒවා සමාජගත වෙච්චාම අම්මද්ද බෝල මීයක්කු බලන්නකෝ ටෙලිෆෝන් එකෙන්ම කොන්ෆරන්ස් කරන්න පුළුවන්. අපිට හම්බෙච්ච අම්මට අප්පට හම්බෙච්ච ලොකු දෙයක් කියලා නෑ. අර පර 70ට ඕන තියෙන කෙනෙක් ඈතක ඉඳලා වෙඩි තියන්න ඌකට ෆෝන් එක දුන්නාම කියන්න පුළුවන් ෆෝන් එක තියාගෙන ඉන්නේ කොතනද කියලා. ඩ්‍රෝන් එකක ඉඳලා එවන්න පුළුවන් අඩි 1500 කුඩ ඉඳලා මීටර් 2ක පරතරය තියලා බෝම්බ ගහන්න පුළුවන් ෆෝන් එකේ නම්බර් එක දන්නවනම්. කාර් එකේ ස්විච් එකේ තියෙනවා නම් ඔටෝමැටික් කාර් එක ඇරෙන මේක ඇමරිකාවේ ඉඳලා ඕන කෙනෙකුට කිය တဲ့ හැකි අසවලා ඉන්නේ අහවල් තැන කියලා. අපි හිතන්නම් ඒක නෙවෙයි මේ මැජික් කියලා. පර 70 අපේ විද්‍යාඥයොත් එක්ක ඔය පිටට ගියුමුත් එක්ක ඉන්නෙමුත් පහින්දින්නේ මේ පැත්තට උන්ට තේරෙන්නේ මේක පාවිච්චි කරන්න මේ විහිංසාවට පාවිච්චි කරන එකට අවිහිංසාවට පාවිච්චි කරන දන්නේ විද්‍යාවේ පලාතක නෑ ඔහොම එකක්. ඉතින් අපි දස අවුරුදු සැලසුම් 20 අවුරුදු සැලසුම් හදලා උතෙන් තමයි යන්න හදන්නේ. ඉතින් ඒ වෙනුවට අපි දන්නවනම් මේ ඒකරස භාවයේ සඳහා මම සැලසුම් කරන්න මම මේව කරන්නම් කියලා එච්චර අමාරු නෑ. මොකද මේ manussත්වයේ කියන මේ පැකට් එක ඇතුලේ ඒ අහිංසක මිනිස්සු ජීවත් වෙනවා. ඒ අහිංසක මිනිස්සු ජීවත් වෙනවා. මේ අපි ඇසුරු කරපු පර 70 නිසා එහෙම නැත්නම් අසේවනාච බාලානන් නිසායි අපි මේ කක්කවලක වැටලා තියෙන්නේ. ඒ වුණාට අපිට හරි පාර වැටුනොත් දැන් උනත් පමා නැහැ. කිසිම පමාවක් නැහැ. ඒ මොකද මේ අපේ ඇතුලේ තියෙන මේ manussත්ව ප්‍රතිලාභයත් එක්ක හම්බ වෙච්ච මේ ප්‍රභාසර හිත ඔය කෙලෙස් වලින් මකන්න බෑ. කීතෙනවා ආනන්තරිය අකුසල කර්ම කෙරුවොත් නිවන් දක්වන්න බැරි වෙනවායි කිය. ඒත් එක ආත්මයයි බැරි වෙන්නේ. ඊගා ආත්මෙ පුළුවන්. අනිකෝ සියලුම කෙලෙස් මකන්න පුළුවන්. අපි මෙතෙක් කල ජීවිතය කරපු ඕනම කෙලෙසයක් මේ සමාහිත හිතටදී ඒක රස හිත දන්න කෙනාට ඒකට නැවත නැවත යන්න පුළුවන් දෙයකට පුළුවන් වෙච්ච එකනට කියලා ඒ කෙලෙස් කපන්න පුළුවන්. ඉතින් එහෙම කළා තමයි අඟුලිමාල වගේ කට්ටිය බුදුරජාන්සේ කොට ගත්තේ. එහෙම කළා තමයි මේ ඕනෙම දාමරිකයට දුන්නොත් අල්ලනවා. ඉතින් ඒ නිසා මේ වැඩක් නැහැ මේවා කියලා යුනිවර්සිටි එකේ අවුරුදු 4ක් මයිත් එක්ක හිටපු යාළුවෝ කියනවා මට භාවනාව හරියගේ මං කඩප්පුලියෙක් නිසා කියලා. භාවනාව හරියන්නේ කඩප්පුලියන්න විතරයි. ওই සාන්ත දාන්ත තීන්ත කූඩු වලට ඕව කරන්න බෑ. මොකද හොඳටම දන්න වැරදි කෙරුවයි කියලා පිළිගන්න කැමතියි. බුදුහාමුදුරුවෝ ගාවට ගියත් කියනවා ඉතින් මම දන්නේ නැහැ මං ආවල් වැරදි කළා තියෙනවා. ඒකට බුදුරජාණන් කියලා දෙනවා. නෑ මම කවදාකවත් වරද්දක් කරලා මං උපත්ති ඉඳලාම නිකන් සුද්ධවන්තේ කියාගෙන යවි ඉන්න හදන්නේ පොයි බොරු. මට සීනියර් බැච් එකේ හිටපු එක්කනත් අන්තිම කඩප්පුලියා. උද මේ මුළු බැච් එකේම හොඳට භාවනා කරා. මං කියන්නේ විශේෂයෙන් මං කියන්නේ විපස්සනා භාවනාව. ඒ නිසා මේ අපි කරපු සියලු පව් අපි සාමාන්‍යයෙන් කියන්නේ
කරපු පවු නැත උපන්දාසිට කරපු පවු නැත වරක් වැන්දොත් කැලණියේ කිය. මං කියන්නේ උපන්දාසිට කරපු පවු නැත සතිය පිහිටපු මේ ක්ෂණයේ කියලා. පරීක්ෂා කරලා බලන්න. මේ සතිය පිහිටපු මේ ක්ෂණේ අර මහත්ගත හිතේ බීජය තියෙනවා. අපිට තියෙන්නේ මේ සතිය එක චිත්තක්ෂණ කීපයක් පවත් ගන්න ඕනේ. කීපයක් පවත්වනට ආසේවන ප්‍රත්‍ය වෙලා ආසේවන කෘත්‍ය වෙලා අපිට පෙන්නලා දෙන පුතෝ මේ හිත උඹ හැදුවට උඹේ නෙවෙයි ඒක manussත්වයේ ඉක්මවලගේ හිතක්. ඒක උත්තරී මනුස්ස හිතක්. කැඩුනොත් ආයෙනවා manussකමට එහෙම නැත්නම් තීසම් මට්ටමට වැටෙනවා. හැබැයි නැවත මහත්ගත තත්වයටපත් වෙන එක වළක්වන්න බෑ. අන්න ඒක අපි ඉස්සල්ලාම දකින්නේ මයි වුණත් මහත්ගත හිතක් තියෙනවා ඒක වෙනවයි කියලා දකින්නේ මේ වගේ නේවාසික වැඩමුළුවකද වෙන්න ඇති. උගක් වෙලාවට gedara dore ඉඳගෙන භාවනා කරන්න ගියාම ඒ වගේ එක ගැම්මක් එන්නේ නැහනේ. ආවට පස්සේ අපි නැවත යනවනේ අපි පළපුරුදු ජීවිතේට ආය අරක වනවාසී වෙනවා කාලකන්ණි වෙනවා විජාබහුව වෙනවා විසිරලා යනවා. ඊට පස්සේ ආයෙත් උත්සාහ කරුවොත් ආයෙත් හරියනවා. ඉතින් පෙර සංසාරේ අපි කරලා ඇති. බොහෝ විට කරලා ඇති. ඒ වගේ අර ඒක රස හිත මහත්ගත හිත ආවට පස්සේ එයාට හරි ලේසි කියලා දෙන්න එකපාරක් කැලේ කපාන ගිය මිනිස්සයාට ආයෙ කැලේ වැවුනට අර වරක් කපපු පාරේ ආඩේ තියෙනවා. ඉතින් ඉන්සාවේ ධර්මයක් දේශනා කරනකොට ඒගොල්ලන්ට හොඳට තේරෙනවා මේ මෙච්චර අමාරු කිව්වට මේක නෑ මට මගේ ආකල්ප වෙනස් කරන්න ඕන. සම්මා දිට්ඨි සම්මා සංකප්ප වෙනස් කරන්න ඕන. ඒ කාම සංකප්ප වෙනුවට අපි නෙක්ඛම් සංකප්පේ ගන්න ඕන. ව්‍යාපාද සංකප්ප වෙනකොට අව්‍යාපාද සංකප්පේ ගන්න ඕන. විහිංසා සංකප්ප වෙනකොට අවිහිංසා සංකප්පේ ගන්න ඕන. ඉතින් මේ ඒ කියන මම දැනට ඉන්නේ නුහුරේ. මම දැනට ඉන්නේ කක්ක ගොඩක. මම දැනට ඉන්නේ වැරදි මිත්‍ර ආශ්‍රය කරමින්. මම දැනට ඉන්නේ ධර්මයේ නෙවෙයි අධර්මයේ අතුරු කරමින් කියන එක දන්නවනම් ධර්මයේ තියෙනවනේ. එමීට වමට සිග්නල් දාලා දකුණට කපන එකයි තියෙන්නේ. ඒක තමයි මගේ ක්‍රමය. ඔක්කොටම යාළුවන්ට ගහමචන් පාටියක් දාන්න මචං අර කරමචං මේක කරමචං කියලා මං යනවා භාවනාවට අරුම් බයිනවා ආවට පස්සේ බලපන් හරි ඉතින් බල පාටි ගියානේ මට මේ පොඩි වැඩක් තියුණා මං කියන්නේ භාවනා කරුවයි කියලා. මට ධම්මික කාමරුගා කවදාවත් කාටවත් කියන්න එපයි කියලා මම භාවනා කරනවායි කියලා. එතකොට තමයි මේ වැලගෙඩියට මැස්සෝ අහන්න වගේ ওই වටපිට කට්ටිය ඇවිල්ලා කොනහන්නේ. අපි අර ගොල්ලන්ට වැඩිය කඩප්පුලිකමේ ජීවත් වෙනකොට උන් හිතන්නේ කවදාකවත් මීයා භාවනා කරයි කියලා. ඉතින් ওই බැච්මේට්ස්ලා හැම ඇවිල්ලා දැකපුවම මම මේ මහා තෙරුණාන්සේ නමක් විදිහට මේ ආසනයේ ඉඳලා වට අත්තක් කරන බණ කෙලිනවයි කියලා උන්ට කොහොමඩක්වත් ඉස්සන්නේ මේක මේත් කරන්නේ බොරුද කියලා හිතනවා. ඉතින් අවුරුදු 30ක් විතර මහානකම් කරපු නිසා දැන් කට්ටියට මොකක්වත් කරගන්න යාවක් නැහැ. ඉතින් ඒ කරපු පව් ගැන කිසිසේත්ම තැවෙන්න එපා. තැවෙන්න එපයි කියලා කියන්නේ මේ පව් පුංචි කරන කතා කරනවා නෙවෙයි. ඒකට උපක්‍රමයක් තියෙනවා. චිත්තක්ෂණේ රකින්න. සතිය රකින්න. රැකලා ඒක පවත්තන්න. එතකොට අර මහත්ගත හිත ආවට පස්සේ අමහත්ගත තියෙන නිසා තමයි අපි දන්නේ මහත්ගත හිතට ගියයි කියලා. නැත්තම් ඒ සංසන්දනය නැත්තම් තේරෙන්නේ නැහැ. ඒ මහත්ගත සිතට අදිමානුෂික තත්ත්ව තියෙනවා. මහත්ගත හිත කවදාකවත් බුද්ධ විඳලා නැත්තම් අපි උපදිලත් තියෙන තිරිසන් තාලෙට මැරෙන්නේ තිරිසන් තාලෙට. ඒක තමයි මානවයට වෙලා තියෙන්නේ. ඉතින් කවදාකවත් හිතන්න එපා ඔයගොල්ලෝ මේ රස්සාවක් හම්බෙලා පිටිවෙන් ගුරුවරු වෙලා ගිහිල්ලා ලෝකෙම නිවන් දක්වන්න පුළුවන් කියලා වෙන්නේ නැහැ බබෝ. ඒක වෙන්නේ නැහැ. ඒව නිකන් බොරු කතා මේ නේද මේ ධර්මිෂ්ඨ සමාජයක් බෞද්ධ ශ්‍රී ලංකාවක් ඒව වෙන්නේ නැහැ. මේක අහනකොට එකෙක් දෙන්නෙක් ගොඩ යනවා. එකෙක් දෙන්නෙක් ගොඩ යනවා. වැලි ගොඩක් මඩ ගොඩක් අත ගන්නකොට තමයි එක මණිකක් හම්බෙන්නේ. නැත්නම් මඩ ගොඩ අත ගෑපේක වාසි ඉල්ලම කාගෙන දිවැඩියා මොකද්ද මැලේරියා හදාගෙන වැස්සේ හොරෙන් ඉල්ලම හොදනවනේ මණික් ගරනවනේ එක මණිකයි හම්බෙන්නේ. ඒ නිසා ඕනකට වැඩිය නිකන් මම ඔක්කොම බාර ගන්නම් කියලා මුළු සාසනේ බාර ගන්න යන්න එපා අමාරුයි. නමුත් ওই කියන තරම් අමාරු නෑ. ඒ නිසා මේ මහත්ගත හිතට ගියා නම් තේරෙනවා මේක අපි දැම්මේ සතිපාසලේ දැම්මේ මේක ජන්ම දායාදයක් හැම කෙනෙක්ගේ. හැම කෙනාට මේ පින තියෙනවා. හැබැයි ඒක නිකන් මැනික උඩේ නැහැ. ඉල්ලම කපලා මේක ගොඩ ඇරගෙන හොදලා ඒ වෙලාවේ මැනික අල්ලගන්න බැරි වුණොත් ඔක්කොම ඉවරයි. ඒ වෙලාවේ තමයි තේරෙන්න බැරි වුණොත් මැනික කූඩේට ඇවිල්ලා තියෙනවා කියලා මැනික් ගන්න එක උස්සනෝක.
මේ මණික් කර්මාන්තේ බොහොම ප්‍රසිද්ධ දෙයක්. අයියා මල්ලි මණික ගැරුවත් ගරන වෙලාවේ මිනිස්සයා ළඟ ඉන්න ඕනේ. ඉතකට දැනගන්න ඕනේ කූඩේ දැන් බඩු වෙවිලා තියෙනවායි කියලා. මොකද ඒක දිස්නයක් එනවායි කියලා කියනවා. ඒ වගේ අපිට මහත්ගත හිත ආපු වෙලාවේ චිත්තක්ෂණ වශයෙන් හෝ විනාඩියකට දෙකකට වශයෙන් හෝ දැන් පැයකට දෙකකට වශයෙන් එනන් දැනගන්න ඕනේ මට ඒ පින තියෙනවා. අපි කියනවා ඒකට විභව සම්පatti කියලා. එහෙම නැත්නම් භව කුසලතා තියෙනවායි කියලා. ඊට පස්සේ යා අර සම්මා සද්දේ සම්මා සංකප්ප හදාගත්තා නම් සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන එකේ කට පරිස්සම් කරගන්නවා. ඒක නැති වෙන්නෙම මිච්ඡා වාචා නිසා. මිච්ඡා වාචා කියන්නේ වාචාල. කොයි වෙලාවෙත් කතා කරනවා. තමනුත් පිරියනවා අනිත් කෙනාත් පිරියනවා. අද මේ ইনফরমේෂන් ටෙක්නොලොජි නිසා අපි එක්ක ටෙලිෆෝන් එකට කතා කරනවා නැත්නම් රේඩියෝ එකේ කියන්නේ අහගෙන ඉන්නවා. එහෙම නැත්නම් ටෙලිවිෂන් බලනවා උදේ ඉඳලා හැන්ද වෙනකන් මේ දෙකට කපපු පණුවෙක් වාගේ ගොඩලක් දාපු පණුවෙක් වගේ වෙයිලා නැහිනවා. කතා නොකර පැයක් දෙකක් ඉන්න පුළුවන් නම් විශේෂයෙන්ම ගුරු වෘත්තිය හොඳටම තේරෙනවා. ගුරුවරුන් දෙන්නේ දවසට පැය 8ක් වැඩ කරන්න ඕනේ නැහැ ගුරුවරයෙක්. පැය 5යි. පැය 5න් පස්සේ සුමානකට දවස් දෙකක් නිවාඩු දීලා මාස 3කට සැරයක් මාසයක් නිවාඩු දීලා යුනිවර්සිටිස් වල එම්නම් අවුරුදු 5කට අවුරුද්දක් නිවාඩු දෙනවා. මොකද මේ කතා කරන එක ගොවිතැන් කරනට වඩා අමාරුයි. ඒ වුණාට මේ ටෙලිෆෝන් තියාගෙන එකිනෙකාට බනවමින් එකිනෙකාට අනවමින් ගත කරන ජීවිතයේ උදේට කසපාර 300යි දවල්ට කසපාර 300යි රැයට කසපාර 300යි වගේ තමයි ජීවිතේ. ඉතින් එතකොට අපි පැත්තකට වෙලා අර අපිට හම්බෙන අර ඒකාග්‍ර මනස නැත්නම් ඒකෝදි මනස රැකගන්න නම් ප්‍රධාන බාධාව තියෙන්නේ යාළුවන්ගෙන් තමයි. නෑදෑයින්ගෙන් තමයි. දන්න අයගෙන් තමයි. නොදන්න කෙනෙක්ගෙන් කවදාවත් කරදරයක් නැහැ. යුනිවර්සිටි කිනකොට අපි කියනවා අපිට වහකණ්ඩත් බෑ. ඒකත් යාළුවෙක් ඇවිල්ලා ඉල්ලගෙන කනවා. වහවත් කණ්ඩ දෙන්නේ ඒ තරම්ම මේ අපි වටේ ඉන්නේ යම රජුරුවන්ගේ ගෝලියෝ ටික. උන් අපාය යනකම් ඉන්නේ නැහැ. මෙහෙදිම දෙනවා වැඩි. ඉතින් මං කරන්නේ උට වමට සිග්නල් දැම්ම දකුණට කැපුවා කොහෙන් ගියාද කියලා හොයන්න බෑ. නැත්තම් මං වගේ මිනිහෙකුට පැවිදි වෙනවා කියන එක මං පැවිදි වෙන්න අවුරුද්දකට ඉස්සෙල්ලා මගේ සිටිජේ මායි මේවත් තිබුණේ නැහැ පැවිදි වෙන කතාවක්. ඉතාමත්ම බහුල කාර්ය බහුල සුද්දෙක් එක්ක රස්සාව කෙරුවේ 385ක් මයිත් එක්ක වැඩ කරා. ඒ තරම්ම කාර්ය බහුලයි. රැටවත් නෑ මට විවේකයක්. උදෙම්ම නැගිටින්න ඕනේ කර කර ඉලි කරන එකත් කරනවා. එතකොට සතිය ටිකක් පිළිලා තිබුණේ මට වෙහෙස තිබුණෙත් නෑ. හැබැයි ඊට පස්සේ මේ 88 මම හිතන්නේ නොවැම්බර් පැවිදි වුණේ අගෝස්තු 23 කෝද මම මෙහා ආවා. ඊට මාස 3කට ඉස්සෙල්ලවත් මට හිතා ගන්න පුළුවන් තිබුණේ නැහැ කිට්ටුවක පාතක මට මෙහෙම ගිහිගේ අතාරින්න පුළුවන්කමක් ලැබෙයි කියලා. මේ වගේ කිසිම නිසන්වණයක් ගැන හැඟීමක්වත් තිබුණේ නැහැ. කඩාගෙන ආවේ මෙතෙන්ද ඒක සුමාන දැන් නම් අපි අවුරුද්දක් තියෙන අතර පැවිදි කරන්නේ. ඒක සුමාන 7න් 8න් මාව පැවිදි කරා. මම දන්නෙත් නැහැ පැවිදි වෙනවා කියන්නේ මොකක්ද කියලා. මම දන්නෙත් නැහැ සාමාන්‍ය රූප සම්පදා මොකුත් දන්නේ නැහැ. මට ඕනුනේ මගේ විවේකී ගන්න මම කුට්ටියෙන් මගේ කාමරෙන් එළියට වහින්නේ කවදාවත්. මොකද ඒ තරම්ම කලබලකාරී ජීවිත ගත කරලා මට හිතුණා මම කවුරුත් ආශ්‍රය කරන්න නෙවෙයි මේ ආවේ. ඒ 88 ගත්ත ගැම්ම 98 වෙනකම්ම වගේ 98 වෙනකොට මම බුරුමෙත් ගිහිල්ලා ඇවිල්ලා උපරිම විවේක ගත්තා මම. කිසිම සම්බන්ධයක් වෙන්නේ නැහැ. නෑදෑයෝ කවුරක්වත් දන්නේ නැහැ. යාළුවෝ කවුරක්වත් දන්නේ නැහැ. මේවා කියලා ඇති වැඩක් නැහැ. මොකද හෙට මේ වෙනකොට ඕගොල්ලෝ කෙලවෙලා ඉවරයි. මේ ගේට්ටුවෙන් එළියට ගිය ගමන් ආයෙ හොදලා මඩි දැම්මා වගේ. ඒ වුණාට මම මේ කියන්නේ මේ ගත්ත ගැම්ම ස්ථිර හානියක් වෙන්නේ නැහැ. අපිට පොටෙන්ෂල් එක එහෙම නැත්නම් හැකියාව අපි ළඟ ඒ ජන්ම දායාදේ තියෙනවා කියලා දන්නවනම් එහෙම නැති ඔය අසේවනාච බාලාන කියන බාලියොත් එක්ක ඇසුරු කරලා පහත් කළ සලකන්න එපා. ඒගොල්ලන්ගේ දෝෂයක් නෑ දෝෂෙමයි ළඟ තියෙන්නේ. මගේ සම්මා වාචා වැරදි නිසා මං අහුවෙනවා. මගේ සම්මා කම්මන්ත වැරදි නිසා මං අහුවෙනවා. මගේ සම්මා ආජීවයේ වැරදි නිසා අහුවෙනවා. ඒ හැප්පිලම තමයි හදන්න තියෙන්නේ. ඉතින් ඒ ටික වැටෙන්නේ සීල ශික්ෂාවට. ඒවත් විරමණ චෛතසික යමන් නොකර සිටීමෙන් තමයි කුසල් කරන්නේ. කරලා නෙවෙයි. සාමාන්‍යයෙන් අපි දහම් පාසල උගන්වන්නේ සීල සමාධි ප්‍රඥා නැත්තම් සීලෙට පස්සේ සමාධි ප්‍රඥා. ආර්ය අෂ්ටාංග මාර්ගය යන ඉස්ලාම් ප්‍රඥා ශික්ෂාව තියෙනවා.
සම්මා දිට්ඨි සම්මා සංකප්ප. ඊට පස්සේ තමයි සීල ශික්ෂාව එන්නේ. සම්මා වාචා සම්මා කම්මන්ත සමාජීව. ඒ නිසා සීලේ නැති කෙනාට ප්‍රඥාවක් නැහැ. ප්‍රඥාවක් නැති කෙනාට සීලයක් නැහැ. එවකට ලෝකයා හිතන්නේ සිල්වතුන්ට නෝන්ජලියෝ කිය. ස්පෝර්ට්ස්මන්ස්ලා නෙවෙයි සමාජශීලී නැහැ කිය. නමුත් කොච්චර ඥානයක් ඕනේද තමන් මේ කතාවෙන් වළකින්න අනවශ්‍ය වැඩ කිරීමෙන් වළකින්න සහ වැරදි ජීවන රටාවෙන් වළකින්න. ඒක ඉවරනාට පස්සේ විරිය සති සමාධි කියනවා නිකන් ලාභයට හම්බ වෙනවා. ඒ කියන්නේ අර කරපු පිනට හම්බ වෙනවා. ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඊතුරු තුන ඒව සමාධි ශික්ෂාවට වැටෙන්නේ. ඒක නිසා මේ මහග්ගත හිත පළවෙනි වතාවට නැත්තම් ඒක ආතේවන කරන කෙනාට තේරෙනවා අපි මේ ලෝකෙට ආවේ මේ කෘත්‍යයට උනාට අපේ දීමාපියෝ ගුරුවරු කවදාකවත් ඒකට පාර පෙන්වන්න දන්නේ නැහැ. මේක කවදාවත් අපේ විශේෂීෂ්ඨට එන්නේ අබුද්ධෝත්පාද කාලෙක. බුද්ධෝත්පාද කාලෙක මේක තියෙනවා. ඉතින් අපිට ලැබෙන දුර්ලභම ටික තමයි දුර්ලභෝ බුද්ධෝත්පාදෝ ලෝකස්මේ. ඒ වෙලාවේ දුර්ලභෝ manussත්ව ප්‍රතිලාභය. ඒ වෙලාවට යක්ෂේ ප්‍රේතෙක් තිරසනෙක් වුණාට ආලෝකය ලැබෙන්නේ නැහැ. දුර්ලභා ක්ෂණ සම්පatti. ක්ෂණ සම්පatti කියන්නේ මේ සති මාත්‍රය තාම දුර්ලභයි. දුර්ලභා සද්ධම්ම ශ්‍රවණ සප්පුරුෂ සන්තේවණිය පබ්බජ්ජා. ඉතින් මේ පැත්ත බැලුවා ඒ ඔක්කොම දැන්නවත් ලැබිලා. ඒත් බලන්නකෝ හිතේ ආසාවල් කොච්චර තියෙනවද කියලා. ඒ දුර්ලභම වස්තු ටික ඔක්කොම ලැබිලා තියෙද්දිත් අපිට එන ලයිස්තුවක් තියෙනවා විශ් ලිස්ට් එකක්. දැන් මේ පැත්තේ කට්ටිය හිතන පැවිදි වෙච්ච ගමන් ඔක්කොම හරි ආයෙ මොකොත් නැහැ දෙන්නම් පළවෙනි පැරේ ඉඳලා සික්සර්ම ගහන්නේ කියලා හිතානිනවා වරෙල්ලකෝ බලන්න. ඇවිල්ලා බැලුවත් එහෙම එකක් නැහැ ඒක ඒත් උපය ගන්නවා. ඒ නිසා මුත් අපි පින් කරපු යෝගී කිවිල්ලා තියෙන්නේ දුබුද්ධෝත්පාද කාලයක manussත්ව ප්‍රතිලාභය ලැබිලා තියෙන ක්ෂණ සම්පත්තිය තියෙන වෙන්දට වැඩිය දැන් කොරෝනා හැදුනාට පස්සේ උඟක් වැඩි. සද්ධර්මයේ තියෙනවා සත්පුරුෂ සංසේවනයේ තියෙනවා පැවිද්දක් තියෙනවා. ඉතින් අන්නේදී උපය ගන්න අල්ලපු ගෙදර මිනිස්සුන්ට දොස් කියන්න එපා ආණ්ඩුවට දොස් කියන්න එපා මුස්ලිම් මිනිස්සුන්ට දොස් කියන්න එපා. අන්න මේ ප්‍රස්තාව අවස්ථාව ඇති කරගන්න මේ ධර්ම දේශනාවලියත් හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව නැවත කරනවා ශිළු දිනාට සනසි මුදා වේවා කියලා